හැමෝටම සුබ දවසක් වේවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි දැන් පේපර් කීපයක් අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා මේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිකුත් කරපු ඕගොල්ලෝගේ O level ප්‍රශ්න පත්‍ර සෙට් එකම තියෙන ප්‍රශ්න පත්‍ර 7ක්. ඒක අපි දැන් 5ක් සාකච්ඡා කරලා ඉවරයි. අපි දැන් සාකච්ඡා කරන 6වෙනි පේපරේ පළමු ගණන් 25 part 1 වල part A. අපිට මෙහෙම එකක් තියෙනවා. රූපේ දී ඇති දත්තයන්ට අනුව x වලගේ අහනවා. ඒතර අපිට පේනවා මේක ඇවිල්ලා සමද්විපා ත්‍රිකෝණයක්. මේ පාදයයි මේ පාදයයි සමානයි නේ. සමද්විපාදනේ. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මේ කොණයත් සමානයි. මේ කොණත් කී දෙන්නේ 35යි. එහෙනම් 35 අපි දන්නවා අභ්‍යන්තර කොණ තුන එකතුව 180යි. 35 ධන x සමානයි 180යි. මේ දෙක එකතුව 70යි. 70 ධන x සමානයි 180යි. 70 අනිත් පැත්තට යනවා. එතකොට අඩු වෙනවා x සමානයි 180න් 70ක් අඩු වෙනවා 110යි. ඊළඟට බෝංචි බීජ සාම්පලයක බීජ පැලීමේ සම්භාවිතාව 80ක් බව දී ඇත. එම බීජ වර්ගයෙන් බීජ 200ක තිබිය හැකි පැලවෙන බීජ ගන්න. කියන්නේ පැලවීමේ සම්භාවිතාව 80නේ. ඒ කියන්නේ 100ක් පැලකොලොත් ඒ කියන්නේ 100ක් හිටෙව්වොත් 80ක් පැලවෙනවා. එහෙනම් 200ක් පැලකොලොත් එහෙනම් 200 ගුණ කරන්න ඕනේ. ඒ පැලවෙන සම්භාවිතාවය 100ට 80 පැලවෙන්නේ. බිඳුවට බිඳුව කැපෙනවා 20 80ක් 160යි. ඒ කියන්නේ පැල බීජ 200ක් හිටෙව්වොත් 160ක් පැලවෙනවා. අපිට කියනවා වියුක්ත කුලක. වියුක්ත කියන්නේ මොකද්ද? වියුක්ත කියන්නේ ඡේදනයක් නැහැ. මෙන්න මෙහෙම කියන්නේ. ඡේදනයක් නැහැ. එතකොට අපි දන්නවා මේක A මේක B එතකොට ඒ දෙකේ මේලය කියලා කියන අපි දන්නවා. කුල පාට ගමු. එහෙනම් මේ ඇතුළු ටික පාට වෙන්න ඕනේ. අපි දන්නවා මේලයක් කියලා කියන්නේ AB වල තියෙන ඔක්කොම ටික නේද? එහෙනම් ඔන්න හොදා පාට වෙන්න ඕනේ. අපි වල කියනවා මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරය කියලා කියනවා. අංක 4 ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියකට මීටර 60ක් දුර යනකොට පැය භාගයක් වෙනවා වේගයෙන් 80ක් ගත වෙන කාලය. එතකොට අපිට මේක ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. අපිට ඕනම් පුළුවන් මුලින් මේකේ වේගය හොයන්න. වේගය හොයලා ඊළඟට ආදේශ ගන්න පුළුවන් නැත්නම් අපිට ගන්න පුළුවන් මෙහෙම. දුර සහ කාලය 60ක් මීටර යන්න අපිට යනවා පැය භාගයක්. මම ගන්නම් මේ දුර ගන්න කිලෝමීටර වලින් කාලය ගන්නවා මිනිත්තු වලින්. මිනිත්තු 30ක් ගත වෙනවා. එහෙනම් එම වේගය වෙනස් කරන්නේ 80ක් දුර යන ගත වෙන කාලය x. දැන් මට කියන්න දුරයි සහ කාලය අතර තියෙන්නේ මොන සම්බන්ධතාවයද? දුර වැඩි වෙනකොට කාලය වැඩි වෙනවානේ. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. එහෙනම් මේක අපි මෙන්න මේ කතරේ වගේ ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ 60 ගුණ කිරීම x සමානයි 80 ගුණ කිරීම 30යි. x වල දෙපැත්තම අපි 60න් බෙදනවා. 60 කැපෙනවා x සමානයි 30 1යි 2යි 2 1යි 40යි. ඒ කියන්නේ අපිට 40ක් වෙනවා මිනිත්තු වලින්.
මිනිත්තු 40ක් එනවා. ඔයගොල්ලෝ වෙනම හදනවා නම් මේක හොයන්න පුළුවන් වේගය. ඒකට දිග වැඩි මම හිතන්නේ ඒක නෙමෙයි. වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට දුර එනවා කීයක්ද 60ක් කිලෝමීටර් පැය භාගයක්. පැය වලින් තිබ්බොත් පැය භාගයක් නේ. ඒ කියන්නේ 60ට භාගයක් තියෙන 120ක්. ඒ කියන්නේ 120යි පැයට කිලෝමීටර්. දුරෙන් යනවා. එහෙනම් ආපහු අන්තිමට දාන අපි වේගය සමානයි දුර බෙදීම කාලය කියලා දානවා. එහෙනම් 80යි කිලෝමීටර්. වේගය අපි දන්නවා 120යි කියලා. 120යි පැයට කිලෝමීටර්. කාලය t. එහෙනම් මොකද වෙන්නේ? t හොයන්න t සමානයි. ඒ කියන්නේ අපි දැන් දන්නවනේ මේ දෙක අතුරු මාරු වෙනවා කියලා නේද? එහෙනම් 80යි කිලෝමීටර් බෙදීම 120යි පැයට කිලෝමීටර්. ඒකක සමානයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර මොකද වෙන්නේ? ඒකකට කැපිලා යනවා. මේ කිලෝමීටර් කැපෙනවා. h උඩ ගියාම පැයෙන් එන්න උත්තර. උත්තර එන්නේ පැය වලින්. 40 ඒවා 2යි 40 ඒවා 3යි. ඒ කියන්නේ 3ෙන් 2ක් එනවා. 3ෙන් 2යි පැය. පැය නම් 3ෙන් 2යි. ඕක මිනිත්තුකත් මොකද වෙන්න ඕනේ? 3ෙන් 2 මිනිත්තු කරන්න අපි එක 60න් ගුණ කරන්න ඕනේ. 3 ඒවා 1යි 3 ඒවා 20යි. දෙවයක් 20 40යි. 40යි මිනිත්තු. මිනිත්තු වලින් නම් 40යි. පැය වලින් නම් 3ෙන් 2යි. අර මම මුලින් හදපු ක්‍රමයට ටිකක් ලේසි කියලා මම හිතනවා. හැබැයි මේකත් ඉතින් හදන්න පුළුවන් නම් කමක් නැහැ ඉතින්. ඕ කේන්ද්‍රයේ වෘත්තයේ AB ජායකී AB ජායක් කියනවා. අපේ හන වෘත්තය හරිය. ඒතර අපි දන්නවා කේන්ද්‍රය දැන් ජායට ජායේ ලම්බ නැත්නම් ජායේ මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රය ආවොත් මොකද වෙන්නේ? ජායේ මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රය ආවොත් එතනංශක 90ක් එනවා නේ. කියන්නේ මේ දෙක එකිනෙට ලම්බකයි. අරය කියලා කියනවා මේ යාකන රේඛ නැත්නම් OB රේඛාව. ඒකට අපි දන්නවා AB රේඛාව 8යි කියලා කියන්නේ ඕක කැඩෙනෝනේ 4 4 නේ. එහෙනම් මේ දිගත් 4යි මේ දිගත් 4යි නේ. එකක් 3ක් කියලා තියෙනවා. එහෙනම් අපි දන්නවා OB වර්ගය සමානයි OC වර්ගය ධන BC වර්ගය. OB තමයි අපි හොයන්න ඕනේ. OC කියලා කියන්නේ 3 වර්ගය. 4 වර්ගය. 3 වර්ගය 9යි 4 වර්ගය 16යි 25ක් එනවා. ඒ කියන්නේ OB වර්ගය 25ක්. ඒ කියන්නේ OB කියලා කියන්නේ 25 වර්ගමූලය 5යි සෙන්ටිමීටර්. ඊළඟට අපිට කියනවා මේ දී යන ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ දෙක නම් කර අංග සම අවස්ථා ලියන්න කියලා. සමාන අංග සමාන සංකේත වලින් සමාන ලකුණු කරත් හරි. විශේෂයෙන්ම ත්‍රිකෝණ දෙකක් කෝණ දෙකකුයි පාදකුයි අතර මේ කියන්නේ කෝණ දෙකයි පාදයයි මේ සමයිද පාද දෙකයි කෝණයයි පාද දෙකයි කෝණයයි මගින් අංග සම වෙනවා නම් අනිවාර්යයෙන්ම පාද දෙකකුයි කෝණෙකුයි මගින් අංග සම වෙනවා නම් ඔය පාද දෙකට අතරමැදි වෙන්න ඕනේ කෝණේ. ඔය පාද දෙකට අතරමැදි වෙන්න ඕනේ. ඒ කියන්නේ මැදින් තියන්න ඕනේ. ඒක අපි කියනවා අන්තර්ගත කෝණය කියලා කියනවා. මොකක්ද කියන්නේ? අන්තර්ගත කෝණය කියලා කියනවා. එහෙනම් මේක හරි මේක අන්තර්ගත කෝණය මේකත් අන්තර්ගත කෝණය. දැන් දෙවෙනි රූපේ ඔය ඩොට් එක තියන්න හරියට මේ මැදින් තියන්න ඕනේ. හැබැයි තියන්න මෙතනින්නේ. එහෙම වෙන්න බෑ. එහෙනම් අංග සම ත්‍රිකෝණ දෙක තමයි ABC ත්‍රිකෝණයයි අංග සම වෙනවා XYZ
ත්‍රිකෝණයයි අවස්ථාව වෙන්නේ මොකද්ද? පා දෙකයි කෝණය. මේ සමහර කාර්ය තර්ක කරනවා මෙතන මෙහෙම ලියනකොට මෙහෙම ලියන්න කියලා. පා කෝ පාම ලියන්න කියලා කියනවා. මේ දෙකම හරි. හරිද? එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ කෝ මැදටම එන්න අවශ්‍ය නැහැ. උතර අපි කියන්න ඕනේ පා දෙකයි කෝණයයි කියලා තමයි කියන්නේ. අපිට කියන සංඛ්‍යාරේඛා මත දක්වන මේ අසමානතාවය මුලින්ම අපි එක්ස් උත්ත කරගන්න ඕනේ. ධර්ම දෙක අනිත් පැත්තට යනවා. මොකද වෙන්නේ? ඍණ දෙකක් වෙනවනේ. එහෙනම් පහෙන් දෙකක් ගියම 3යි. පහෙන් දෙකක් ගියම කීයද? 3යි. එහෙනම් අපි 3 රවුන්ඩ් කරනවා. මේ පාඩ කරන්න ඕනේ. මෙන්න මේ කැලලා තියෙනවනේ. එහෙනම් අපි පාඩ කරන්න ඕනේ. x වලගේ විශාලයිනේ. ඒ කියන්නේ 3ට සමානයි සහ විශාලයි. එහෙනම් අපි දකුණු පැත්ත පාඩ කරන්න ඕනේ. සාමාන්‍ය දකුණු පැත්ත පාඩ කරනකොට අර ඊතලයේ වෙනකම් පාඩ කරන්න. අඩිඋලක් තරම් කැන්සලක් තරම් දෙපා තුන් පාර කැන්දනම් හරි. O කේන්ද්‍රය වූ අර්ධ වෘත්තයේ ABO 42යි. ABO මෙන්න මේ කෝණය 42යි. අපෙන් අහනවා BCO මෙන්න මේ කොන x කියලා දාගන්න මෙන්න මේ කොන x කියලා දාගන්න හරි. අපි දන්නවා නේද මම මේ දක්ව නිල් පාට කෝණේ කියලා. නිල් පාට කෝණේ. නැත්නම් මට කියන්නේ මේ සම්පූර්ණ මම මේ දක්වන මේ කොළ පාට කෝණේ කියලා. සම්පූර්ණ කොළ පාට කෝණේ අංශක 90ක් වෙන්න ඕනේ. හේතුව තමයි දැන් AC කියලා කියන්නේ. දැන් අපි දන්නවනේ වෘත්තයක් යනකොට වෘත්තයේ කේන්ද්‍රය නම් විස්කම්භය තියෙනවා. විස්කම්භය මගින් පරිධිය ආපත කෝණය කීයද? නැත්නම් අර්ධ වෘත්තයේ කෝණය එතන අංශක 90යි නේ. එහෙනම් මේ කොළ පාට දක්වපු සම්පූර්ණ කෝණ 90යි. එහෙනම් 90ෙන් 42ක් අඩු කරනවා. 8ෙන් 4යි නේ 48යි. 48ක් කියනවා. ඒ කියන්නේ අර දක්වපු නිල් පාට කෝණේ. නිල් පාට කෝණය 48ක්. ඒ වගේ අපි දන්නවා OC සහ OB මොකද වෙන්නේ? OC සහ OB සමානයි. හේතුව මොකද්ද? OC කියන්නේ අරය, OB කියන්නේ තරය. එහෙනම් අපිට පේනවා මේ OCB කියලා කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මොකද වෙන්නේ? x සමානයි 48යි. 48යි. හේතුව තමයි මෙන්න මේ කෝණේ සමාන වෙන්න ඕනේ මේක සමද්විපාදින් ඉන්න. ඇයි මෙන්න මේ පාදයයි මේ පාදය සමානයිනේ. අපෙන් අහනවා මේ රූපයෙන් දැක්වෙන්නේ y සමාන mx ශ්‍රිතයක්. සාමාන්‍යයෙන් අපි දන්න සාධාරණ සමීකරණය y සමානයි mx ධන c නේ. mx ධන c. හැබැයි මේක මූල ලක්ෂය යන හින්දා. මූල ලක්ෂය හරහා යන හින්දා මේකේ c කතාවක් නෑ. mx විතරයි තියෙන්නේ. එහෙනම් මෙතන මූල ලක්ෂය හින්දා මේක බිඳුව ලක්ෂය. නැත්නම් බිඳුව කණ්ඩායම. එහෙනම් අපි දන්නවා m කියලා කියන්නේ y වෙනස බෙදීම x වෙනස. මම හිතලා අපි මෙහෙම ගොඩක් ගණන් කරලා තියෙනවා හින්දා අලුත් දෙයක් නෙමෙයි. 3න් බිඳුවක් අඩු කරනවා. ඒ වගේම 2න් බිඳුවක් අඩු කරන්නත් ඕනේ. උඩින් ලියන්නේ y පස්සේ ලියන්නේ x. 3න් බිඳුවක් ගියහම 3යි. 2න් බිඳුවක් ගියහම 2යි. එහෙනම් 2න් 3යි. m කියලා කියන්නේ 2න් 3යි. අපිට කියනවා සාධක සොයන්න කියලා.
අපි මුලින්ම කරන්න ඕනේ මේ දෙකෙන් මේ පහ ගුණ කරන්න ඕනේ. දෙකෙන් පහ ගුණ කරනවා. ඒ කියන්නේ අපිට එනවා x වර්ගය ඍණ 9x දෙවරක් පහ 10යි. ඍණ 10යි. මුලින්ම අපි දෙකෙන් දෙක සහ මේ පහ ගුණ කරනවා නේ. අපි මේක හොයා ගන්නවා සාධක දෙක. ඒ කියන්නේ ගුණ කරපුවාම ඍණ 10කුත් එකතු කරපුවාම ඍණ 9කුත් තියෙන සංඛ්‍යා හොයා ගන්න. ඒ කියන්නේ දෙවරක් පහ යන්න බෑ 10 වරක් එකනේ 10 වරක් එක ගුණ කරපුවා ඍණ 10ක් වෙන්න එක්කෙනෙක් ඍණ වෙන්න ඕනේ වැඩිම එක්කෙනාත් ඍණ වෙන්න ඕනේ මොකද එකතුව ඍණ 9ක් වෙන හින්දා එහෙනම් ඍණ 10යි ධන 1යි ඊළඟට මොකද කරන්නේ මේ 9ක් x වලින් 9ක් x තරට අපි ලියනවා මේ දෙක ලියනවානේ ඒ කියන්නේ 2ක් x වර්ගය ඍණ 10ක් x ධන 1ක් x නේ අපි දෙමු x ලියමු x ඍණ 5 කියලා ලියනවා. කියන්නේ ඍණ 9 වෙනකොට අපි මේ සංඛ්‍යා දෙක ලියනවා. ඍණ 10 ධන 1යි ලියනවා. ඊළඟ මොකද කරන්නේ? මෙන්න මෙතනින් අපි සාධක ගන්නවා. ඒ කියන්නේ ඔන්න ඕකෙන් අපි ගන්නවා පොදු සාධකයක් ගන්න. 2ක් x පොදුයිනේ. 2ක් x පොදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? x ඍණ 5 වෙනවා. ඊළඟට මට x ඍණ 5 හදා ගන්න ඕනේ. මෙන්න මෙතනින් මට x ඍණ 5 හදා ගන්න ඕනේ මෙන්න මේ දෙකේ. විතර සංඛ්‍යාවක් අපි ගන්න බෑ පොදුවට. ඒ ගන්න සංඛ්‍යාවයි ඒ ගන්න සංඛ්‍යාව x උයි ගුණ වුණාම ධන x වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගන්න ඕනේ ධන 1 ගන්න ඕනේ. ධන 1. එහෙනම් අපිට x ඍණ 5 x ඍණ 5 තැන් දෙකේම ඇවිල්ලා. එහෙනම් x ඍණ 5 සාධකයක් වෙනවා. 2ක් x ධන 1ක් සාධකයක් වෙනවා. ඊළඟට ඒක හරිය නේද අපි සාධක හරියනේ මේකනේ සාධක x ඍණ 5යි 2ක් x ධන 1යි ඊළඟට 11 වෙනි ගාන අපිට කියනවා සමාන ABC සමාන්තරාසේ BAD BAD කියන්නේ මෙන්න මේක ඕනේ BCD කියන්නේ මෙන්න මේක ඕනේ ඒ දෙක එකතු 180 104ලු. දැන් අපි දන්නවනේ දැන් මේ දෙකම සමාන වෙන්න එපා නේද? සමාන්තරාශ්‍රයේ සම්මුඛෝණ සමානයි. එහෙනම් දෙකම සමානයි. දෙකම එකතු 104යි. අපෙන් අහනවා නම් BAD. BD කියලා කියන්නේ කෝණයක් අහනවා. එහෙනම් 104 දෙකෙන් බෙදුවා නම් හරියි. 52ක් කියනවා. උත්තරේ 52යි. ඒ දෙකම සමාන වෙන්න එපා. හරස්කඩ ඍජු කෝණයක ත්‍රිකෝණයක් වෙන ඍජු ප්‍රිස්මයක දිග තියෙනවා ප්‍රිස්මේ පරිමාව. සාමාන්‍යයෙන් මේ ප්‍රිස්මේ පරිමාව කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. දැන් මේ ප්‍රිස්මේ හරස්කඩේ තියෙන ත්‍රිකෝණයන්නේ. එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ කියන්නේ භාගයයි ආධාරකය ලම්බ උස ගුණ කිරීම දිග කියලා ලියන්න පුළුවන්. භාගයයි දැන් මෙයා ඍජු කෝණ ත්‍රිකෝණයක් තියන්නේ. ඍජු කෝණයක හින්දා අපි ගන්නවා ආධාරක අපි ගමු 6 කියලා. ලම්බ උස ගමු 8 කියලා. දිග එනවා 10ක්. එහෙනම් දෙවරක් 1යි දෙවරක් 3යි 3 වරක් 8 24යි 24 ඒවා 10ක්. දිනන 24යි බිඳුවයි. පරිමාව හින්දා සෙන්ටිමීටර් 3 බලය. අමල් 50000 මුදලක් 112 වාර්ෂික සුළු පොලේ කරතේ ණයට ගනි
එක් වර්ෂයක් අවසානයේ අමල් ණය නිදහස් වීමට ගෙවිය යුතු මුදල. දැන් 50000ක් ගන්නවා එක අවුරුද්දක් අවසානයේ ණය නිදහස් වෙනවානේ. අපි දැන් හොයන්න ඕනේ අවුරුදු මේකට පොලිය. කියන්නේ පළමු අවුරුද්දේ පොලිය. 50000 ගුණ කරනවා 100ට 12යි. බින් දෙකට බින් දෙකක් කැපෙනවා. 512 කියලා කියන්නේ රුපියල් 6000ක් කියනවා. ඒ කියන්නේ පළමු අවුරුද්දේ පොලියනවා කිය 10000. එහෙනම් ඔය කියන පුද්ගලයා අමල් කියන පුද්ගලයා එක අවුරුද්දකට පොලිය ගෙවන්නත් ඕනේ ඉල්ලගත්තු ණය ගෙවන්නත් ඕනේ. කියන්නේ ඉල්ලගත්තු මුදල 50000යි පොලියක් හැදුනා එක අවුරුද්දකට 6000යි 0.0.0.6යි 5යි රුපියල් 56000ක් කියනවා. සංඛ්‍යා ව්‍යාප්තික සැබෑ මධ්‍යනය තියෙන උපකල්පිත මධ්‍යනය දෙනවා අපගමන මධ්‍යනය. දැන් සාමාන්‍යයෙන් සැබෑ මධ්‍යනය දැන් අපිට සාමාන්‍යයෙන් හුරු මෙන්න මෙහෙම ලියලානේ. A ධන සිග්මා FD යට සිග්මා F නේ නේද? මේ A කියලා කියන්නේ උපකල්පිත මධ්‍යනය තමයි. උපකල්පිත මධ්‍යනය 49යි 0.5යි. අපගමන අපිට දැන් දෙනවා සැබෑ මධ්‍යනයක් දෙනවානේ. සැබෑ මධ්‍යනය 48යි 0.3යි. අපගමන මධ්‍යනය තමයි මේ තියන්නේ. සිග්මා FD යට සිග්මා F. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ 49 ගාන අනිත් පැත්තට ගියාම අඩු වෙනවා. ඒ කියන්නේ 48.3 දැන් 49.5 ධන සංඛ්‍යාවනේ අනිත් පැත්තට ගියාම ඍණ වෙනවා. 49.5යි සිග්මා FD යට සිග්මා F වෙනවා. එහෙනම් අර ඍණ පැත්ත වැඩිනේ. ඒ කියන්නේ 49.5න් 48.3ක් අඩු කරනවා. 5න් 3ක් අඩු වුණාම 2යි 9න් 1යි. 1.2ක් කියනවා. හැබැයි ඍණ කියන්නේ 49.5 ඍණ හින්දා ඍණනේ. ඍණ 1.2යි. සිග්මා FD යට සිග්මා F. ඒ කියන්නේ අපගමන වල මධ්‍යනේ ඍණ ගානක් එන්නේ. ඍණ 1.2යි. tan කියන්නේ මොකද්ද? tan ABC කියන්නේ මෙන්න මේ කෝණය. අපි දන්නවා tan ABC දැන් tan කෝණය කියලා කියන්නේ මොකද්ද? tan කෝණය කියලා කියන්නේ අපි දන්නවා සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය එනවා. දැන් මේ කෝණයට සම්මුඛව ඉන්නේ කවුද? AC. දැන් AC දෙනවා දෙකක් එක්ක. බද්ධව ඉන්නේ BC. BC කියලා කියන්නේ තුනක් එක්ක. XX කැපෙනවා උත්තරේ 3න් 2යි. XX කැපෙනවානේ. XX කැපෙනවා උත්තරේ එනවා 3න් 2ක් එනවා. අනුපාත ලෙස තියන්න අවශ්‍ය නම් මේ දශම කරන්න පුළුවන් කොහොම තියන්න අපිට එහෙම කියලා නෑ. කියන්නේ දශම කරන්න කියලා නෑ. අනුපාත ලෙස තියන්න 3න් 2යි. 16 වෙනි ගාන. ගොඩනැගිල්ලක් ඉදිරීම සඳහා මිනිස්සු 12කට දින 6ක් ගත වෙනවා. මේ වෑයම නිම කිරීමට මිනිස්සු 8 දෙනෙකුට දින කීයක් ගතද කියලා අහනවා. එහෙනම් මිනිස්සු සහ දින මිනිස්සු 12යි දින 6ක් ගත වෙනවලු. මෙම වැඩේම නිම කිරීමට මිනිස්සු 8 දෙනෙකුට. මිනිස්සු 8 දෙනෙකුට ගත වෙන දින ගාන x. දැන් අපි දන්නවා දැන් ඔයගොල්ලෝ මතකද මම උඩින්ම හැදුව ගානක් අනුලෝම සමානුපාත. මෙතන තියෙන්නේ ප්‍රතිලෝම. අපි දන්නවානේ මිනිස්සු වැඩි වෙනකොට දින ගාන අඩු වෙනවා කියලා. මිනිස්සු වැඩි වෙනකොට දින අඩු වෙනවා.
මිනිස්සු අඩු වෙනකොට දින වැඩි වෙනවා. එහෙනම් අපි මේවා ගුණ කරන්න ඕනේ මෙන්න මෙම සමාන්තරවනේ. 12 ගුණ කිරීම 6 සමානයි 8 ගුණ කිරීම x. නැත්තම් මේ උඩ ගුණිතයයි යට ගුණිතයයි සමාන කරන්න ඕනේ. දෙපැත්තම අපි 8ෙන් බෙදනවා x හොයන්න ඕනේ නේද? 8ට කැපෙනවා 4 ඒවා 4 ඒවා 2යි 4 ඒවා 3යි 2 ඒවා 1යි 2 ඒවා 3යි 3වත් 3 9යි x සමාන 9යි. ඒ කියන්නේ 9 කියලා කියන්නේ මොනවාද? 9 කියලා කියන්නේ මොනවාද? දින. දින 9යි. විස්කම්භය 21ක් වූ අර්ධවෘත්තාකාර දෙකේ පරිමිතිය. ඒත් අපි දන්නා පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිග නේද? මෙන්න මේ විස්කම්භයයි මෙන්න මේ චාප දිගයි නේ. අපි විස්කම්භය දන්නවා. අපි දන්නේ චාප දිග. එහෙනම් මුලින්ම හොයනවා චාප දිග. සමානයි 2πr 360න් θ 2 phi r කියලා කියන්නේ අරය විස්කම්භය 21යි. ඒතර අරය එනවනේ 10.5ක්. අපි 10.5 දාන්නේ නැහැ. අපි දාන්නේ 21 බෙදීම 2 දාන්නේ. හේතුව තමයි සුළු කිරීමේ පහසු උදෙසා. කෝණය 360න් අර්ධවෘත්තයක් හින්දා 180යි. අපිට ඕනනම් භාගය දාන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. 180 ඒවා 1යි 180 ඒවා 2යි. 7 ඒවා 1යි 7 ඒවා 3යි. 2 ඒවා 1යි 2 ඒවා 1යි. 2 ඒවා 1යි 2 ඒවා 11යි. යට ඔක්කොම කැපුණා උඩ ඉතුරුනවා 11 සහ 3. ඒ කියන්නේ 33ක් වෙනවා. 33ක් වෙනවා සෙන්ටිමීටර්. එහෙනම් මේකේ පරිමිතිය කියන්නේ මොකද්ද? 21යි 33යි එකතු වෙන්න ඕනේ. 4යි 5යි 54ක් වෙනවා. සෙන්ටිමීටර 54ක් වෙනවා පරිමිතිය. ඒ කියන්නේ මෙන්න මේ විස්කම්භය 21යි 21ට එකතු වෙන්න ඕනේ මේ චාප දිග. චාප දිග 33යි. 54යි. වාර්ෂික වටිනාකම 10000ක් වූ නිවසක් සඳහා කාර්තුවකට ගෙවන වරිපණම් මුදල දීලා තියෙනවා. අපෙන් අහනවා බදු ප්‍රතිශතය. ඒතර අපි දන්නවා 10000 ගුණ කිරීම 100ට අපි දැන් හිතමු x කියලා බදු ප්‍රතිශතයක් කියලා. අපිට දෙනවා කාර්තුවක්නේ. එහෙනම් කාර්තුවක් කියලා කියන්නේ එකෙන් 4න් පංගුවක් නේ. ඔය ටික ගුණ කරපුවාම එන්න ඕනේ කාර්තු වටිනාකම. කාර්තුවක් ඇවිල්ලා 500යි. දැන් අපි x හොයන්න ඕනේ. දැන් මොකද කරන්නේ මේ පල්ලෙහා තියෙන දෙකම මම අනිත් පැත්තට අරන් යනවා. පල්ලෙහා තියෙන දෙකම අනිත් පැත්තට අරන් ගියාම මොකද වෙන්නේ? මේ දෙක ගුණ වෙනවනේ. 10000 ගුණ කිරීම x සමානයි 500 ගුණ කිරීම 4 ගුණ කිරීම 100. ඇත්තටම මේ 500 ගුණ කිරීම 4 කියලා කියන්නේ මොකද්ද? 500 4 ගුණ කළා කියලා කියන්නේ අවුරුද්දකට වරිපණම් එන්නේ. කොහොම හරි කවන්නේ දැන් x හොයන්න ඕනේ. දෙපැත්තම දෙනවා කීයද? 10 10 වෙනවා දෙපැත්තම. දෙපැත්තම දෙනවා 10 10යි. ඊළඟ මොකද වෙන්නේ? මේ 10000ට මේ 10000 කැපෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් කැපෙනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් කැපෙනවා. අහේව හතරක් 100ට 20යි. පහේව හතරක් 100ට 20යි. අංක 19 බලමු. ABC ත්‍රිකෝණයේ AB සහ AC පාදවල මග්ලස් පිළිවෙල. කියන්නේ AB සහ AC වල
මධ්‍යලස් පිළිවෙලින් PQ වෙනවනේ. ඒ කියන්නේ මේ පාදයේ සමානයි මේ පාදයට මේ පාද සමානයි. ඒ කියන්නේ මධ්‍යලස් ප්‍රමේයනේ. එහෙනම් මධ්‍යලස් ප්‍රමේය මොකද වෙන්නේ? PQ සහ BC සමාන්තර වෙන්න ඕනේ. PQ සහ BC සමාන්තර වෙන්න ඕනේ. ඔන්න මේ දෙක සමාන්තර වෙනවා. අපිට කියනවා ABC 110යි BAC 20 අපෙන් අහනවා AQP කියලා කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය අහන්නේ. ඒතර අපිට ලේසියෙන් හොයන්න පුළුවන් මෙතන මෙයා 110 නම් මෙන්න මේ කෝණය කීයද? ඒ කියන්නේ මේ APQ කියක් වෙනවද? APQ 110ක් වෙනවානේ. ඒ කෝණය 110ක් වෙනවා. අනුරූප කෝණනේ. එහෙනම් අපි දන්නවා AQP ධන 20 ධන 110 180ක් වෙන්න ඕනේ. ඇයි අභ්‍යන්තර කෝණ තුන එකතු වෙන්නේ? එහෙනම් 110යි 20 කියන්නේ 130යි. AQP කියලා කියන්නේ 180න් අඩු කරන්න ඕනේ 130ක්. උත්තරේ එනවා 50. ආන්සර් 50. විසිවෙනි එක අපි දන්නවා මේ විජය භාග හරය සමාන නැහැ. එහෙනම් හරය සමාන කරන්න මොකද කරන්න ඕනේ? මේක අපි 4ෙන් ගුණ කරනවා. එතකොට 12 යට 8ක් x 5 යට 8ක් x වෙනවානේ. 4 × 3 12යි 4 × 2 8ක් x වෙනවා. එතකොට අපිට පේනවා 8ක් x පොදු වෙනවා. 12න් පහ කරනවා කීයද? 7යි. 7 යට 8ක් x කියලා එනවා. මම දැන් මෙන්න මේවා ගණන් අපි ගොඩක් හැදුවා. 2ක් කීරින 3ක් b සමානයි 12යි. ඒ දන 6ක් b සමානයි ඍණ 9යි. ඒ දන b නේ. දැන් අපි බලන්න ඕනේ මේ සමීකරණ දෙක අපිට පුළුවන් එක්කෝ එකතු කරන්න නැතිනම් අඩු ගන්න තමයි පුළුවන්. එකතු කළොත් එනවා මෙතනින් එනවා 2යි a කියන්නේ 3ක් a වෙනවා මේක 3ක් b වෙනවා. හරි. එකතු ගන්න තමයි ඕනේ මේක. එකතු කරනවා. 2ක් a ට a එකතු වුණොත් කීයද? 3ක් a. 6ක් b ට ඍණ 3ක් b එකතු වුණොත් මොකද වෙන්නේ? 6න් 3ක් අඩු වෙනවා. ඒ කියන්නේ ධන පැත්ත වැඩි හින්දා ධන 3ක් b වෙන්නේ. ධන 12ට ඍණ 9ක් එකතු වුණාම කියන්නේ 12 9ක් අඩු වෙනවනේ. ඒ කියන්නේ 3යි. 3ක් ගන්නව එළියට ඒ කියන්නේ a ධන b වෙනවා. a ධන b සමානයි 3යි. දැන් දෙපැත්තම 3ෙන් බෙදෙනවා. 3ට 3 කැපෙනවා. a ධන b සමානයි 1ක් කියලා. විසි දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා දැන් අපි දන්නවා 5යි 3යි 8යි 8යි 3යි 11යි. ඒ කියන්නේ මේක සමාන්තර ශ්‍රේණියක් නේ. දැන් අපි දන්නවා ශ්‍රේණි බර දෙකක් තියෙනවා. එකක් තමයි සමාන්තර ශ්‍රේණිය අනිත් එක තමයි ගුණෝත්තර ශ්‍රේණිය. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක්. එහෙනම් අපි දාන්න ඕනේ tn සමානයි a ධන n ඍණ 1යි d තමයි දාන්න ඕනේ. 32 නේ. ඒ කියන්නේ 32. tn කියලා කියන්නේ 32 වෙනි 32. a 5යි අපි විතර හොයන්න ඕනේ n තමයි හොයන්න ඕනේ. d කියලා කියන්නේ 8න් 5 කරනව කීයද? 8න් 5 කරනව 3යි. එහෙනම් d කියන්නේ 3යි. මුලින්ම කරන්නේ 5 අනිත් පැත්තට යවනවා. 32න් 5ක් අඩු වෙනවා. සමානයි n ඍණ 1යි n එක වතාවක් 3යි. 32න් 5 කරනවා 27යි. 27 සමානයි n ඍණ 1යි 3යි. දෙපැත්තම 3ෙන් බෙදෙනවා. 3ට 3 කැපෙනවා 27 බෙදීම 3 9යි.
9 සමානයි n ඍණ 1යි. එහෙනම් අනිත් පැත්තට ගියාම මොකද වෙන්නේ? 9 දාන 1 සමානයි n කියලා කියන්නේ 10. ඒ කියන්නේ 10 වෙනි පදය. 32 කියලා කියන්නේ 10 වෙනි පදය. අයි මේක මුලින්ම මේක දෙකෙන් ඔක්කොම ටික ගුණ කරන්න ඕනේ මේ න්‍යාසය. දෙකෙන් ගුණ කරපුවාම 3 6යි 6යි ඍණ 4යි ඍණ 10යි 2යි x. අන්න ඔහොම එනවා 6යි y ඍණ 10යි 4යි. ඒතර අපිට පේනවා y කියලා කියන්නේ කීයද? y සමානයි ඍණ 4 කියලා පේනවා. ඒ වගේම අපි දන්නවා 2ක් x කියලා කියන්නේ 2ක් x කියලා කියන්නේ 4නේ. 4 දෙපැත්තම දෙකෙන් බෙදෙනවා x සමානයි 2යි. විසි 4 අපිට කියනවා මේ x වලගේ හොයන්න කියලා. දැන් අපි දන්නවා මෙන්න මේ එක x නම් මෙන්න මේකත් x වෙනවා. හේතුව තමයි වෘත්ත චතුරාස්‍රයක පාදයක් දික්කිනුයි සෑදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සමකෝණයට සමානයි. ඒ වගේම අපි දන්නවා මේ 110 සහ x කියලා කියන්නේ මොකද්ද? 110 සහ x කියලා කියන්නේ මිත්‍ර කෝණනේ. ඇයි මේ දෙක සමාන්තරයිනේ. එහෙනම් x ධන 110 180ක් වෙන්න ඕනේ ඒ දෙක මිත්‍ර කෝණ හින්දා. එහෙනම් x සමානයි 180 න් 110ක් අඩු වෙනවා. උත්තරේ කීයද? 70යි. අපිට කියනවා ABC සම්පාදයි. එහෙනම් සම්පාදන මොකද වෙන්න ඕනේ? මේ පාදුල සමාන වගේම තමයි හැම කෝණයක්ම 60ක් වෙන්න ඕනේ. හැම කෝණයක්ම ඒ කියන්නේ සම්පූර්ණ කෝණයත් 60යි සම්පූර්ණ කෝණයත් 60යි. අපෙන් අහනවා BOC. දැන් BOC හොයන්න අපි දන්නවා දැන් උඩ කෝණය 60යිනේ. එහෙනම් BOC කියලා කියන්නේ මෙන්න මේ කෝණය. BOC අපි දන්න මේ වගේ දෙගුණයක් නේ. 60ව දෙගුණයක් 120යි. අපි දන්නවා කේන්ද්‍රයේ මත ආපත කෝණය පරිධියේ මත ආපත කෝණය මෙන් දෙගුණයක් වෙනවා. එහෙනම් අපි ප්‍රශ්න 25ම සාකච්ඡා කළා. දැන් අපිට තව තියන්නේ මේකේ පේපර් 7 වෙනි පේපරේ ගණන් 25 හදන්න තියෙන. එතකොට අපි ඒ පේපර් සෙට් එකේම අපි පළමු ගණන් 25 ඉවරයි. ඒ වගේම මේ මගේ මේ YouTube channel තවත් පේපර්ස් තියෙනකොට ඒවා බලන්න පුළුවන්. ඉතින් ඔබ දැන්ටමත් මේක subscribe කරන්න නැති නම් subscribe කරන්න bell icon එක ඔබන්න. ඉතින් ඔබ ඒවා දන්නවා. පේපර් එකට ඔබට මම අප්ලෝඩ් කරන සැනින් ඔබට ලබා ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඔබ සියලුනාටම ජය වේවා. අපි නැවත දවසක හම්බෙමු.